අද 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සිරස්තල පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නීතිපතිට නඩු පැවරීම ගැන තීන්දුවට වාර්තාවේ තවත් වෙළුම් ඉල්ලයි. අධිකරණයේ ස්වාධීනත්වයේ ඇතුළු ප්‍රධාන ආයතන ව්‍යුහයන්හි බලය 20 හරහා කප්පාදු වෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කියයි. රුපියල් කෝටි 45ක මද්‍රව්‍ය හොරණින් සොයාගෙන හමුදාවේ කුලී රථයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කරලා වාහනේ පදවපු පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ යුද හමුදා සෙබලෙක් තරංගොටගත් අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ පලා ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක්. තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් කටුනායකින් දිවයිනට එන්නත් කරණයේදී අදත් ගැටලු. මම ඔයා ගන්න බෑ කිව්වේ නෑනේ. වැරද්දක් කරා නම් මට මෙවිලා කියන්න. ඉරට රියැක්ට් කරා නම් එළියට බහලා මෙතන. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. රුපියල් කෝටි 45ක් වටිනා හෙරෝයින් මද්‍රව්‍ය තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊ රාත්‍රියේ සිය බහරයට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව කුලී පදනම මතගත් වෑන් රථයකින් පවයි. එහිදී යුද හමුදා සෙබලෙකු සහ යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. The big story. මද්‍රව්‍ය තොගය ඊයේ රාත්‍රී හොරණ ප්‍රදේශයේදී සොයාගනු ලැබ ඇත්තේ ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී. පොලිසිය පැවසුවේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 376ක් සොයාගත් බවයි. එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මද්‍රව්‍ය ප්‍රවාහනය කළ වාහනයද පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. මේක සාමාන්‍යයෙන් රුපියල් කෝටි 45කට විතර ආසන්න ප්‍රමාණයක් වෙනවා. මේ මද්‍රව්‍ය සැපයීම සිදු කරන ලද්දේ දැනට විදේශගතව සිට මද්‍රව්‍ය ජාලය මෙහෙවන බවට සැක කරන රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. මේ පුද්ගලයා හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක්. මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවාගේ ගෝලයෙකු බවටයි අනාවරණය වෙන්නේ. පොලිසිය පවසන්නේ කුලී පදනම මතගත් යුද හමුදා වාහනයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇති බවයි. මේ වාහනේ පදවපු පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලෙක්. ඒ වගේම අත්අඩංගුවටගත් අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ පලා ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් බවට අනාවරණය වී තිබෙනවා. මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. එය භාවිතා කරමින් තමයි මද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධව දැනගත් වහාම යුද හමුදාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඒ පරීක්ෂණ මගින් සනාථ වන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙසත්. මේ අතර පොලිස් විශේෂකාර්ය බලකාය අද වත්තල නගර මැදේ මද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට යාමේදී සැකකරුවෙකු පලා ගිය මෝටර රථයකට වෙඩි තබා තිබෙනවා. කාර් එකයි මේ වෑන් එකයි ආවා. කාර් එකට වෙඩි තිබ්බා. මේ ගයි වැදිනා මෙතන තියෙන ගයි. අපිට අත නෝනා ඊට පස්සේ රිවර්ස් කරලා ආපහු අරන් යනකොට තමයි වෑන් එකේ කඩිය වෙඩි තිබ්බේ. පසුව මෝටර රථය කැලණිය වනවාසල ප්‍රදේශයේදී අත්හැර දමා ගොස් තිබියදී සොයා ගැනුණා. කෙසේ වෙතත් වැටලීමේදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගොස් ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නේවිරුවන් නැමැත්තෙක් බවට සැක කෙරෙනවා. පසුගිය වර්ෂය තුල පමණක් මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 61550ක් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය මද්‍රව්‍ය නාශක කාර්යාංශය පානදුර වලාන දූෂණ මර්දන කොට්ටාශය ඇතුළු ආයතන විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව අවසානයේ විධායක සාරාංශයේ දක්වා තිබෙනවා. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2015-2019 කාලවකවානුව තුළ මෙරට තුළ පැවති අකර්මණ්‍ය වූ රජය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාවක් උදා කර ඇති බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 24 වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ අකර්මණ්‍ය වූ රාජ්‍ය නැමැති ශීර්ෂය ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමටයි. එහි දැක්වෙන්නේ ඕනෑම රජයක් සෑම විටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ හිලා සැලකිය යුතු වුවද 2015-2019 කාල වකවානුව තුළ එවැනි තත්ත්වයක් රට තුළ නොපැවති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතු බවයි. මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් මෙම රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යාමේදී නිරූපණය කළ වැදගත් භූමිකාව හේතුවෙන් ඉස්ලාම් අන්තවාදී තර්ජනය කෙරෙහි රජයේ ප්‍රතිචාරය අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. හිටපු හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබා දුන් සාක්ෂියක් දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතේ හිස ඔසවමින් පැවති ඉස්ලාම් අන්තවාදය පිළිබඳ බුද්ධි අංශ ජාතික ආරක්ෂක කවුන්සිලයේ කරුණු දැක්වූ අවස්ථාවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෑ එහෙම වෙන්න බැහැ යනුවෙන් පවසමින් රට තුළ අන්තවාදය වර්ධනය වෙමින් පැවති බව ප්‍රතික්ෂේප කර ඇති බවයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජනාධිපති කොමිසම වෙත ලබා දුන් සාක්ෂියක් උපුටා දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දී ඇත්තේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු 2019 මාර්තු මාස දිනක එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සහ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබුණද එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විශේෂිත මාර්ගෝපදේශයක් ලබා දී නොමැති බවයි. 2018 ඔක්තෝබර් මාස සිදු වූ සිද්ධීන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට සිදු වූ බලපෑම ඉතා බරපතල බව සිය වාර්තාව තුළ පෙන්වා දෙන ජනාධිපති කොමිසම එය කෙතරම් බරපතල වීදයත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂක කවුන්සිලයක් කැඳවීමට අවශ්‍ය වූ නමුත් එම රැස්වීමටද සහභාගී නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. එසේම ඉස්ලාම් අන්තවාදී තර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවීම බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කර තිබූ අතර ඒ තුළ බුද්ධි අංශ අතර තරගයක් නිර්මාණය වීම හා ජාතික ආරක්ෂාව කෙරෙහිද බරපතල අහිතකර තත්ත්වයක් උද්ගත කර ඇති බව ජනාධිපති කොමිසම පවසනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අපරීක්ෂාකාරීව අනතුරක් වළක්වා ගැනීම පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකිරීම මත මෙකි ඛේදනීය ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 8ක් බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන අංශ සහ සිවිල් වැසියන් දෙදෙනෙකුගෙන් ගිලිහි ගොස් ඇති බවයි. එබැවින් මෙම කරුණු සලකා බැලීමේදී අකර්මණ්‍ය වූ රජය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ලද අනගීතම අවස්ථාවක් බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ජනාධිපති කොමිසමේ විධායක සාරාංශයේ සඳහන්. එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත් වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම බව ජනාධිපති කොමිසමේ නිගමනයයි. ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීමට යෝජනා කර ඇති ජනාධිපති කොමිසම එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සැකසීමටද යෝජනා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයක නිරත වන අද දින හෙට රාත්‍රිය 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්ද තොරතුරු ගෙන ඒමට සූදානම්. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශය අද රාත්‍රියේ සිදු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙසට කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්ව සාකච්ඡා කළ අතර ඒ අනුව නීතිඥ අදහස් ලබා ගැනීමටද තීරණය කෙරුණා. මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ විධායක සභාව මේ වන විට රැස්ව සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ කියන්නේ කොමිසම් වාර්තා නිර්දේශ කරලා තියෙනවා එතුමාට එරෙහිව මේ අපරාධ නඩු ගොනු කරන්න කියලා. කොහොමද දැන් පක්ෂයක් විදිහට මේක නීති උපදෙස් අරගෙන තියෙන්නේ?
පක්ෂයක් කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපේ පක්ෂයේ හිටපු චන්ද්‍රිකා මැතිණිය කාලෙත් බෝම්බ තිබ්බා. මහින්ද මහත්තයා කාලෙත් බෝම්බ තිබ්බා. දැන් කල්පනා කරන්න ඕනේ මේ ඔක්කොම වැරදි වලට ඇදගෙන යන්න නේද හදන්නේ කියලා. මේ ගෝඨාභය මහත්තයාත් බලේ ඉවරෙච්ච කාලේ ඒකටත් මේක බලපාන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නීති උපදෙස් අරගෙනද තියෙන්නේ? නීති උපදෙස් ගනිමින් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ පිළිබඳ නිල ප්‍රකාශය අද විධායක සභාවෙන් පස්සේ ප්‍රකාශයට පත්. ඒක නීති උපදෙස් තාම ගත්තේ නැහැ. නීති උපදෙස් ගනිමින් ඉන්නවා. ගනිමින් ඉන්නවා. ක්‍රියාවලියක් මේක කියන්නේ නිකුත්ුනේ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් ඉන්නවද යනවද ඒ කාරණාවකට තීරණය කරන්න තව කාල තියෙනවා. තාම පාස්තු ගැන කතා කරන්නේ. මෙවන් පසුබිමක හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට කොමිසම නිර්දේශ කර ඇති පරිදි නඩු පැවරීමට නම් චෝදනාවට අදාළව පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. දැන් මෙතන නීතිපතිට හැකියාවක් නැහැ ජනාධිපති කොමිසම් සභාවේ සාක්ෂි හොයලා බලලා ඒ මත චෝදනා නගන්න. නීතිපතිට හැකියාවක් බලයක් තියෙන පොලිස් විමර්ශනයකින් හෙළිදරව් වූ සාක්ෂි අනුව චෝදනාව ගෙනීමේ අවකාශය පමණයි. ඉතින් නීතිපතිට චෝදනා ගන්න බෑ කොමිසම් සභාවේ සාක්ෂි අනුව. ඒකෝට නීතිපතිට මෙතන කරන්න සිදු වෙන්නේ පොලිසියට අපරාධයක් පිළිබඳ විමර්ශනයක් පවත්වන්නේ කියන එක. හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ඔහුට හිමි මුක්තිය අනුවගත් කල කොමිසමෙන් නිර්දේශ කර ඇති පරිදි එවන් අපරාධ නඩු පැවරීමක් සිදු කළ හැකිද. යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරදේ ජනාධිපතිවරයා ලෙස දූරය දරන අවස්ථාවකදී. තොට ඒ අවස්ථාවේ තමයි ඔහුට ඒ මුක්තිය තියෙන්. එතුමා ඒ කාල සීමාවේදි කරපු අපරාධ බක්කීමකට පසුව නඩු පවරන්න බෑ කියන එක නෙමෙයි එතනකි. හැබැයි එයා ගියාට පස්සෙත් මුක්තිය හම්බ වෙන යම් අවස්ථාවක් තියෙනවා. අපේ නීතියම කියනවා යම් අපරාධවලට කාල අවරෝධය බලපානවා. මෙතන 269ක් ජීවිත නැති වෙලා තියෙනවා. ඒතොර ඒ වගේ අවස්ථාවකදී ඒකට කාල අවරෝධය බලපාන්නේ. මේ කොමිසමට තියෙනවා පුළුල් බලතල. අපේ නීතියේ තියෙන යම් යම් සීමාමායිම ඉක්මවා ගිහිල්ලා ඒගොල්ලෝ සාක්ෂිමයකට ඇතුළත් කරගන්න. ද්විත්ව අසාධනගත සාක්ෂි. ඉතින් ඒවා සමක් අපහසුයි අධිකරණයේ ඉදිරියට ගේන්න. නීතිපතිතුමා බලනවා සාක්ෂිමය වශයෙන් එතුමාට ගිහිල්ලා මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කරන්න සාක්ෂි එතුමා ගාව තියෙනවාද? පරිවේශනීය සාක්ෂි වලිනුත් අල්ලු මොහු මේක හිතාමතාම ඕනෑකමින් නොසලකිලිමත්කමින් ක්‍රියා කළා සිවිල් වගකීමෙන් එහාට යන වගකීමක් කියන එක නිගමනය කරන්න පුළුවන් නම් ඒ වර්ධකාර්යය පැවරෙනවා. මේ අතර ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ලිහිලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට පාස්කු කොමිසම සිය අවසන් වාර්තාවෙන් තමාට ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියා මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. But the Commission accuses you of having shown a lax approach towards Islamic extremism. Do you agree with that? No. After the Paris bombing, I got the police to start a religious extremism unit which followed all the extremism. There was a separate group investigating these matters. Secondly, I was drafting the new counter-terrorism law. We got help from UK. Thirdly, whenever the security forces brought these matters up or the police, I said take action, crack down hard, but first consult the Attorney General or get legal advice, otherwise you get caught up in a series of cases instead of doing investigations. What do you think of what the committee has said on the role of the then president, Sirisena? He has been indicted by the same committee that he set up while he was in office, and the report said, and I'm quoting again, the balance of probability was that Sirisena was told by his intelligence chief about warnings before the attacks occurred. Do you believe that this is a very serious charge to be made against an ex-president on the basis of probability? It is a serious charge, and I'd like to look at the report as to what they mean by balance of probability and how it relates to the offence of criminal negligence. And there was, I think, contradictory evidence about whether he was informed or not. So how they have weighed it also is, we have to look at that, how the commission has weighed this evidence, which is not available at the moment. මෙවන් වාතාවරණයක පාස්කු ඉරිදන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව වැඩිදුර පියවර ගැනීම සඳහා අද නීතිපතිවරයා වෙත යොමු කෙරුණා. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවර සඳහා කොමිසම් වාර්තාවේ සාක්ෂි ඇතුළත් 2 සිට 5 දක්වා වෙළුම්ද තමා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් යලි ඉල්ලා තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපති දප්පුල දෙලිවේරා මහතා වෙත අද බහර දෙනු ලැබුවා. එම අවසන් වාර්තාව අඩංගු වන්නේ වෙළුම එකෙහිය. එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එම වාර්තාවට අදාළ කොමිෂන් සභාවේ විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන් ලේඛන සහ CD පට ඇතුළත් අනෙකුත් දෑ වෙළුම 2 සිට 5 දක්වා අන්තර්ගත වී ඇත. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් වෙළුම 2 සිට 5 දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්ත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ ගරු නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කවුන්සිලයට ඊයේ දැනුම් දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිය වාර්තා මගින් ශ්‍රී ලංකාවට නැවතත් චෝදනා රැසක් එල්ල කර ඇති අතර මෙරට අධිකරණයේ ස්වාධීනත්වය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු වී ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව ඊයේ රාත්‍රියේ සංවාදයට ගැනුණා. Despite commitments made in 2015, the current government, like its predecessor, has failed to pursue genuine truth-seeking or accountability processes. The independence of the judiciary, the Human Rights Commission of Sri Lanka, the National Police Commission, and other key bodies has been deeply eroded by the recently adopted 20th Constitutional Amendment. The growing militarization of key civilian functions is encroaching on democratic governance. The policy of forced cremation of COVID-19 victims has caused pain and distress to the minority Muslim and Christian communities. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Sri Lanka rejects High Commissioner's report, which is unjustifiably broadened its scope and mandated further, incorporating many issues of governance and matters that are essentially domestic for any self-respecting sovereign country. Sri Lanka categorically rejects the conclusions and recommendations in the High Commissioner's report. In addition to the progress made since last March, Sri Lanka has provided written comments and instances of erroneous information, misconceived and arbitrary assessments in the report, driven by political motivation. Sri Lanka calls upon the members of this council that any resolution which is based on this report be rejected by the council and be brought to a closure. ශ්‍රී ලංකාව මුදල් ගෙවා ඇනුවම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දහවල් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා. කෙසේ වෙතත් එන්නත් කරන වැඩසටහන දියත් කෙරුණු ඇතැම් මධ්‍යස්ථානවල අද දිනේත් ගැටලු මතු වී තිබූ අයුරු දක්නට ලැබුණා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගයක් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අද පස්වරු 1ට පමණ. ඉන් අනතුරුව ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 510ක මුදලක් වැය කරා. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. දෙපාර අමාත්‍යමිය චෝදනාවක් එල්ල වුණා නිසි පරිපාලනයකට නෙවෙයි නිලධාරීන්ට අවශ්‍ය විදියට මේක කිසි ප්‍රගතියක් නැතුව වැඩ වෙනවා කියලා එතුමියක් චෝදනා කරා. මම හිතන්නේ එතුමියට එහෙම අත්දැකීමක් තියෙනවා නම් ඒ පිළිබඳ එතුමිය කරුණු පැහැදිලි කරන එක තමයි
තමයි හොඳ. කම්පහත් කොළඹ දිස්ත්‍රික්කයත් කොළඹ මහනගර සභා සීමාව තුලත් නිසා අපිට මේ එන්නත් බෙදා දීම පිට පළාත් වලට සිදු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ක්‍රමක්‍රමයෙන් මේ රටේ ඉන්න සියලුම ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කරනවා. ඒකට ලබා දෙනකල් කලබල නොවි තමුන්ගේ දිසි ස්ථානයේ ලැබෙනකල් ඉන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ දිනේ වන විට පුද්ගලයන් 3,78,603 දෙනෙකුට ලබා දී තිබූ අතර අද දිනේ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණ විනිසුරුවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයටද ලබා දීම සිදු කෙරුණා. වෛරසය වැළඳීමේ වැඩි අවධානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාව වෙත එන්නත ලබා දීමද ස්ථාන කිහිපයකදීම සිදු කළා. කෙසේ වෙතත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේදී අද දියත් කෙරුණු එන්නත් කරන වැඩසටහනේ ගැටලු මතුවුණා. රෝහලින් අපිට දැනුම් දුන්නා රෝහලේ සේවකයන්ගේ පවුල්වල අයටත් එන්නත ලබා දෙන බවට. එසේ දැනුම් දී තිබියදී මේ සේවකයන්ගේ පවුල්වල සමාජිකයන් හැමදෙනාම දුර බැහැර ගෙවාගෙන මෙහි පැමිණියා. මේ පැමිණෙනකොට ඊයේ දවසේ ඇතුළත මේ පරිපාලනය විසින් සිදු කර තියෙන්නේ විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන් පිරිසකට එන්නත් මාත්‍රාවන් සියල්ල ලබා දීලා ඒ එන්නත් ටික ඉවර කරලා තියෙනවා. ඒ අනුව මෙම සිද්ධියට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය රෝගී සත්කාර සේවාවලින් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කළා. වැරද්දක් කරා නම් මට මෙන්න කියන්න. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා සමග සිදු කළ සාකච්ඡාවෙන් පසු වර්ජනය අද පස්වරුවේ සිට අවසන් කිරීමට පියවර ගැනුණා. එමෙන්ම නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේදී දියත් කෙරුණු එන්නත් කරන වැඩසටහනේදී අද දිනෙත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඊයේත් ආවා. ඊයේ දවසම රස්තිය ආදුවා. දැන් අදත් රස්තිය ආදුවා. මේ පොලිනේ ඉන්න මේ දෙන්නත් හොඳට එකට යනවා. මේ එන්නත් දීමේ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. මොකද මේ පිළිවෙලේ සම්පූර්ණ වෙනස් කිරීම අමාත්‍යවරියටත් නොදන්වා මේක වෙනස් කරමින් යන බව අපිට පේන්න තියෙනවා. ඒක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක්. ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 458 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් 94 දෙනෙකු හඳුනාගෙනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. PCR පරීක්ෂණ ප්‍රමාණය ඇයි අඩු වුණේ? විශේෂ බරපතල හේතුවකට වඩා තුළුසුළු දේවල් වල එකතුවක් හැටියට යම් අඩුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව කොහොමත් රෝගීන් අඩුවීමත් සමග අපිට ආශ්‍රිතයින්ගේ පරීක්ෂණ කිරීම යම් ප්‍රමාණයකට අඩු වෙනවාමයි. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 457ක්. අද තවත් නව ආසාදිතයන් 240 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 81707ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 447 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 76961ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයන් 4289 දෙනෙකු පමණයි. වර්තමානයේදී රට ගමන් කරන දිශාව සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. අද පස්වරුවේ නාරහෙන් පිට අභයාරාමයේ පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. නාරහෙන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ ඉපැරණි හෙළ වෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් කෘතියෙහි අන්තර්ගතයි. මේ අතර හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය නිල වශයෙන් නිලදැක්වීමේ උත්සවය අද පස්වරුවේ නාරහෙන් පිට අභයාරාමේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද රට යන අත ගැන පොඩ්ඩක් මං හිතනවා ඔබතුමාට මං හැමදාම බලන්න කියනවා. පක්ෂ නායකයෝ එකතු වුණා යෙමි. මේ රට මෙහෙම යන්න දෙන්න බෑ අගමැතිතුමනි. දැන් සමහරු කියනවා දැන් ඉතින් අගමැතිතුමා බස් එකකින් බැහැලු ඉන්නේ. ඒ නිසා අපි කියනවා අපි නැවතවර බස් එකේ නගගෙන ගිහිල්ලා අපි මේ රට ගොඩ ගන්නට මේ රට වෙලාදී කවදාකවත් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ කවදාකවත්. ඔබතුමා පෙරමුණ ගත්තේතුමා කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපට අවශ්‍යකම තිබෙන්නේ මේ රටේ පහළ වෙච්ච හොඳම ආණ්ඩුව ගෝඨාභය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව කියන එක අපි රටට හඟවන්නට ඕනේ. හිටපු ආණ්ඩුව වලට ඔක්කොටම අපි බැන්නා. බැනලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ලංකා ඉතිහාසයේ ලක්ෂයකට රැකියාවක් දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? අවුරුද්දයි මාස 3යි. අපි බයිනෝ ඒ ආණ්ඩුවට. මං අහන්නේ එතකොට සර් ෆේල්ද? MCC කිව්සම අත්සන් කරන්නේ නැහැ කියලා කියාපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද? නැගෙනහිර ජැටිය ජනතා අදහස් වලට කන් දෙමින් විකුණන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද අපිට? ගරු අග්‍රාමාත්‍යතුමනි, සමහර රටවල්
මිනිස්සුන්ට පඩි දුන්නේ නැහැ. ට්‍රිලියන 15ක් 18ක් අතර ණයකාර රටක් තාම පඩි කැපුවෙත් නැහැ, නොදී හිටියෙත් නැහැ. ඒක කොහොමද ෆේල් වෙන්නේ? තමා අධිකරණ අමාත්‍ය දුරය දරන කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලිසාබ්‍රි මහතා අද අවධාරණය කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහාද දැනටමත් පියවරගෙන ඇති බවයි. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පත් කරලා තියෙනවා. හැබැයි ඒක අපි පැහැදිලිවම කියලා තියෙනවා සමාජයේ කතිකාවට ලකුණු දේවල්. අවුරුදු 18 අවම වයස හැටියට අපි යෝජනා කළා. කාන්තාවත් අත්සන් කළ යුතුයි කියන එක අපි යෝජනා කළා. කාන්තාවන්ටත් ඒ පිරිමින්ට තියෙන අයිතිවාසිකම් අයිතිවාසිකම් දබා යුතුයි කියලා අපි යෝජනා කළා. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට ගියාම තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එම නිසා මුස්ලිම් නීතිය පිළිබඳව අපි ගත යුතු දේවල් හැම කරලා. ඒ අරුණම පොදු ස්ථානවල මුහුණ ආවරණය කිරීම නොකළ යුතුයි කියන එක. අපි ඒක අපි එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙවෙයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මේ මුහුණ ආවරණය කරගෙන පොදු ස්ථානවල ඉන්න බෑ කියන එක සාමාන්‍යයෙන් අපි ජනප්‍රියව කියනවා බුර්කා බෑන් එක කියලා. ඒකත් අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් එකේ යවලා තියෙන ඉඳ ඒ වැඩපිළිවෙල එහෙම යනවා. මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවාල් පනතට යහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. මේ අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික් අයට පහානියක් නොවනත් එක්ක ඒවා එකපාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ, අවශ්‍යත් නෑ එහෙම කරන්න. ඒක මම 100% පිළිගන්නවා. මේ රටේ පුළුවන් ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් උන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති කියන්න. මම එච්චර මොඩෙන් නෙවෙයිනේ. This is a news alert from Avavarana 24. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ මීට සුළු වේලාවකට පෙර අවසන් වූ පක්ෂ විධායක සභා රැස්වීමේදී. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන්. කොමිසමේට ඇවිල්ලා සාක්ෂි දීපු අය වැරදිකාරයෝ කරලා නියම මේට වගකිව යුතු උදවිය අනාවරණය වීමක් කොමිසම තුල සිදු වෙලා නැහැ. අනේ නිසා කුපියන් සභා වාර්තාව හෙලා දැකීම සහ එපිරි නොගැනීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි තීන්දුව කළේ. වතු අධිකාරීවරයෙකුට අදාළ තේවත්තේ සේවකෙන් පිරිසක් පහර දෙමින් ඔසවාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මෙලෙස සංසරණය වනවා. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්ද ලෙස පරිහරණය කළේ යැයි නීතිපති ගොනු කර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ වසර 4කට වැඩි කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. අද දිනේ ගෞරවනීය අධිකාරණය ඉතාම හොඳ තීන්දුවක් දුන්නා මාව නිදොස් කොට නිදහස් කරා. මහාධිකරණ විනිසුරුතුමා වෙතින් මේ නිවේදනය නිකුත් කිරීමේදීත් එතුමා කිව්වේ මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මවිතයටපත් වෙන බව. ඒ කියන්නේ වැරදි නොකරපු දෙයකට අත්අඩංගුවට ගත්තයි කියලා. නයමි මේ වනකොට ජාතික ක්‍රිකට් කණ්ඩායමට අමතරව කාන්තා එවගේම දෘශ්‍යාබාධිත ශ්‍රව්‍යාබාධිත වගේ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම ජාතික තලයේ ක්‍රියාත්මක වෙනවා. ඔව් සංක. ඒ අතරට මෙරටින් එක්වන අලුත්ම ක්‍රිකට් කණ්ඩායම තමයි නිවුන් ක්‍රිකට් කණ්ඩායම. ඒ කණ්ඩායම බිහි කිරීම නව ලෝක වාර්තාවක් වන බවයි සඳහන් වෙන්නේ. නිවුන්නු කෙව් සැනින්ම අප සමාජය තුළ ඔවුන්ට විශේෂ සැලකිල්ලක් ආදරයක් හිමිවන්නේ නිවුන්නු වී ඉපදීමේ අවස්ථාව අතලොස්සක පිරිසකට පමණක්ම හිමිවීම හේතුව. අහඹුල් ලෙස ඒ අවස්ථාවලද ශ්‍රී ලංකාවේ නිවුන්නු එකතු වෙලා පසුගියදා විශේෂ කටයුත්තක් සිදු කළා. ඒ ලෝකේ පළමු නිවුන් ක්‍රිකට් කණ්ඩායම ආරම්භ කිරීම. මෙම ක්‍රිකට් කණ්ඩායම බිහි කිරීම වාර්තාපොත් අතරට එක්වන්නේ නව ලෝක වාර්තාවක් ලෙසයි.
ලංකා ඉතිහාසයේත් ලෝක ක්‍රිකට් ඉතිහාසයේත් කිසිම දවසක නියුන් ක්‍රිකට් බිහි වෙලා නැහැ. T10, T20, IPL වෙන වෙන රටවල් වලින් පටන් ගත්තා. හැබැයි ශ්‍රී ලංකා ද්වීපයෙන් තමයි ට්වින්ස් ක්‍රිකට් කියන එක බිහි වුණේ. එක් අයෙක්ට දැනෙන දේ ඒ අයුරින්ම අනෙකාටත් දැනීම නියුන් පුද්ගලයින්ගේ විශේෂත්වයක්. එම නිසා ක්‍රීඩාවේදී අවශ්‍යම වන අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතු බව සහ විශ්වාසය උපතින්ම උරුම කරගත් මේ නියුන් ක්‍රිකට් කණ්ඩායමට දක්ෂතා අතරට පැමිණීම එතරම් අපහසු නොවනු ඇති. අපි තුන්දෙනා නියුන්නු දැන් අපි එක්කෙනෙක් දැවී ගියපුවාම මිනිසුරුවන්ට හොයාගන්න අමාරුයි කවුද දැවී ගියේ කියලා. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ දෙන්නෙක් එකට සෙල්ලම් කරන ඒකත් හරිම මිහිරි අත්දැකීමක්. මම මේ පැත්තේ බැට් කරනකොට මගේ සහෝදරයා එහා පැත්තේ බැට් කරනවා. සුවිශේෂී හැකියාවෙන් ලොවක් දිනන්නට සැරසෙන මේ නියුන් ක්‍රිකට් කණ්ඩායමට බලධාරීන්ගේ නිසි අවධානය යොමු වුවහොත් ශ්‍රී ලංකාවෙන් ආරම්භ වන නියුන් ක්‍රිකට් පිළිබඳ ලෝකයම කතා කරන දිනය වැඩි ඈතක නොවනු ඇති. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රයක්.